මදෑබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් සතියක් පුරාම අපි ශුද්ධ වූ ඉගෙන ගත්තා. විශේෂයෙන් සබත් පාඩම අපි අධ්‍යයනය කරා. මේ සතිය පුරාම අපි ඉගෙන ගත්තා විශේෂිත වූ පාඩමක්. ඒ තමයි අපි කොහොමද කිතුරුවන් හැටියට ලෝකයේ දෙස බැලිය යුත්තේ කියන කාරණය. අපි දන්නවා අද ලෝකයේ දිහා බලන කෝණ දෙකක් තිබෙනවා. විදි දෙකක් තිබෙනවා. ක්‍රිස්තියානි අය කිතුරුවන් තුළ පවා සමහර අය ඉන්නවා ලෝකයේ විදියට ලෝකයේ දිහා බලන අය. අපි නිවැරදිව ලෝකයේ දිහා බලන්නට ඉගෙන ගන්නට ඕනේ. අපි දන්නවා අදේව දෘෂ්ටිකයන් නැත්නම් දෙවියන් වහන්සේ කෙනෙක් නැත්නම් දෙවි කෙනෙක් නැතයි විශ්වාස කරන අය ලෝකයේ දිහා බලන ක්‍රමයක් තිබෙනවා. ඒකම ක්‍රිස්තියානි අය ලෝකයේ දිහා බලන ක්‍රමයක් තිබෙනවා. හැබැයි කනගාටුවට කරුණ තමයි ඒ ක්‍රිස්තියානි අය තුළ පවා බොහෝ දෙනෙක් ලෝකයේ දිහා බලන්නේ අර දෙවි කෙනෙක් විශ්වාස නොකරන අය බලන්නා වූ ආකාරයට. එතකොට අද දවසේදී අපි ඉගෙන ගන්නට යන්නේ උන්වහන්සේගේ ඇස් දෙකෙන් ස්වාමින් වහන්සේ මේ ලෝකයේ දිහා දැක්කා වූ ආකාරයට උන්වහන්සේ මේ ලෝකයේ දුටුවා ආකාරයට අපි උන්වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ අනුගාමිකයන් හැටියට අපි ලෝකයේ දිහා බලන්නේ කොයි ආකාරයෙන්ද මේක ඔබට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ ක්‍රිස්තියානි අධ්‍යාපනය තුළ ගොඩනැගුණොත් පමණයි ක්‍රිස්තුස් වහන්සේ අපි ගලම් කර තනන් වහන්සේ ස්වර්ගීය දෙවියන් වහන්සේ මේ ලෝකයේ දිහා බලපු ආකාරයට අපිටත් බලන්නට හැකියාවක් ලැබෙන්නේ ඔබත් මමත් උන්වහන්සේ අපට දී තිබෙනා ඒ ශුද්ධ වූ අධ්‍යාපනය හදාරුවොත් ඉගෙන ගත්තොත් පමණයි. ඔබ කොපමණ දුරට ඒ කිතුණු අධ්‍යාපනය ඉගෙන ගන්නවද? නැත්නම් කිතුණු අධ්‍යාපනය තුල ගොඩ නැගෙනවද? එපමණ දුරට ඔබට හැකියාවක් ලැබෙනවා. උන්වහන්සේගේ ඇස් දෙකෙන් උන්වහන්සේ ලෝකේ දුටුවා වූ ආකාරයට ඔබටත් මටත් ලෝකයේ දෙස බලන්නට. මේ කාරණේ තමයි මේ සතිය පුරාම අපි ඉගෙන ගත්තේ. මේ පණිවිඩයත් ඔබේ ගැලවීමට මගේ ගැලවීමට ඉතාමත් වැදගත් අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා සියල්ල එල්තරව කරන්නේ උන්වහන්සේ අපි උන්වහන්සේට අපේ ජීවිත මේ මොහොතේදී බාර කරමු. මහසත් පොළොවත් මහා පාලනය කරන්නා වූ ආදරමම් කරදේ පිරණීය වහන්සේගේ නාමයට ගෞරවවත් මහිමත් ප්‍රශංසාවටත් වේවා. පියන්නේ වහන්සේ අපිට තවත් අවස්ථාවක් දී තිබෙනවා ශුද්ධ ලියවිල්ල ඉගෙන ගන්නට. ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. පියන්නේ සුද්ධාත්ම බලයෙන් අප පූර්ණවත් කරලා ඔබ වහන්සේ අපට උගන්වන්න. සියල්ල උගන්වන්නේ ඔබ වහන්සේ. අපි ඔබ වහන්සේගේ හස්තේ භාජන පමණ. ඒ නිසා මේ මොහොතේදී සියල්ල එල්තරව් කරමින් කතා කරන්නව මාත් අසන්නව සිල් දනා නරඹන්නව සිල් දනාගේ සිත් ඔබ වහන්සේගේ වචන තුලින් පොළඹවන්නට කිල්ලෙමින් බාර වෙන්නේ කැපෙන්නේ ඒ ස්වාංශිකේ අතිශයතුම ප්‍රේමණීය වූ නාම දසාමේ ආමෙන්. දාබ්‍ර සහෝදර සහෝදරිය අද දවසේදී අපි ටිකක් සාකච්ඡා කරමු අපි කොහොමද උන්වහන්සේගේ ඇස් දෙකෙන් අපි මේ ලෝකයේ දිහා බලන්නේ කියන කාරණය. මොකද අනිවාර්යයෙන්ම අපි ඒ දෙයට හුරු වෙන්නට අවශ්‍යයි. දැන් අපි කල්පනා කරන්න අවශ්‍යයි උන්වහන්සේ මොනවද? මොකද මේ ක්‍රිස්තියානි අධ්‍යාපනය ලබන්නට ඕනේ අපි. ඒ ක්‍රිස්තුණු අධ්‍යාපනය අපි ලබන්නේ නැත්නම් අපිට බෑ ලෝකයේ දිහා උන්වහන්සේගේ ඇස් දෙකෙන් බලන්නට. මේ පිළිබඳව කතා කරන අපේ ප්‍රධාන බයිබල් පාඨය අපිට හම්බෙන්නේ හිතෝපදේශ පොතේ 15 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති තුන්වෙනි පදේ. මම කියවන්න කැමති හිතෝපදේශ පොතේ 15 වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ. එතන කියනවා මෙන්න මෙහෙම. ස්වාමින් වහන්සේගේ ඇස් සෑම තැනම පැවත නපුරෙන්ද යහපතුන්ද බලන්නේය. දැන් උන්වහන්සේ යහපතුන් සහ නපුරු කරන්නන් අය දිහා උන්වහන්සේගේ ඇස් නිරතුරුවම තිබෙනවායි කියලා කියනවා. එතකොට උන්වහන්සේගේ කැමැත්ත තමයි අපිත් මොකද කරන්න ඕනේ? උන්වහන්සේගේ ඇස් දෙකෙන් ලෝකේ දිහා බලන්නට පුරුදු වෙන්නට ඕනේ. උන්වහන්සේගේ ඇස් නිරතුරුවම යහපත කරන්නන් දිහා සහ නපුර දිහා උන්වහන්සේගේ ඇස් නිරතුරුවම උන්වහන්සේ හැස්සලාගෙන ඉන්නවා ආකාරයට අපිත් පුරුදු වෙන්නට ඕනේ. ඒ උන්වහන්සේගේ ඇස් දෙකෙන් ලෝකේ දකින්නට ඉගෙන ගන්නට. දැන් අපි කී දෙනෙක් උත්සාහ කරනවද
උන්වහන්සේගේ ඇස් දෙකෙන් ලෝකේ දිහා බලන්නට මේක අපිම අහන්න ඕන ප්‍රශ්නයක්. මොකද අපි ක්‍රිස්තියානියා හැටියට උන්වහන්සේව හඳුනනවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. සමහර අය අවුරුදු 20ක් 30ක් තිස්සේ හඳුනනවා. සමහර අය අවුරුදු 5ක් 10ක් තිස්සේ හඳුනනවා. එතකොට උන්වහන්සේව හඳුනන්නා වූ අය හැටියට අපි කොහොමද මේ ලෝකේ දිහා බලන්නේ? දැන් අපි දන්නවා ශුද්ධ ලේවිල්ල පිළිබඳව විවිධ මතමතාන්තර තියෙනවානේ. මොකද අපිට YouTube channel එකට ගියොත් දේව වචනය පිළිබඳවත් එක එක අය විවිධ මතාන්තර දරනවා. දැන් විශේෂයෙන් මේ කාලේ ඉතාමත් කතා බහට ලක් වෙන කාරණයක් තමයි අර ජ්‍යොතිෂවේදියා ශුද්ධ ලේවිල්ල තිබෙනා වූ කරුණු කාරණා අසත්‍යයි කියලා නැත්නම් දෙවියන් වහන්සේට අපහාස කරමින් ඔහු කරන්නා වූ ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීම. එතකොට ඒ පුද්ගලයා එක ආකාරයට බලන ලෝකයේ ආකාරයට බලනවා ශුද්ධ ලේවිල්ල දිහා. එතකොට දේව වචනේ මෙන්න මේ ආයත කතා කරනවා හරිය ලස්සනට ශුද්ධ ලේවිල්ලේ කියනවා මෙන්න මේ ආකාරයෙන් ගීතාවලිය පොතේ මොකද්ද කියන්නේ? අඥානය දෙවි කෙනෙක් නැතයි තමාගේ සිත තුළ කියන්නේ. එතෙන් අනිතක දේව වචනේ පැහැදිලිව පාවල්තුමා කතා කරනවා. කුරුසියේ වචනේ විනාශ වෙන්නන්ට මෝඩකමයි. නමුත් ගැලවෙන්නා වූ අපට ඒක දිව්‍යන් වහන්සේගේ බලය කියලා. ඒ නිසා විවිධ අය විවිධාකාරයේ ශුද්ධ ලේවිල්ල දිහා බලා වෙන්න පුළුවන්. ලෝකයේ තිබෙනා වූ කරුණු කාරණා දිහා බලන්න පුළුවන්. ඒ නිසා ඔබත් මමත් ඒක දැන් අපිට මේ තිරේ දිස් වෙනවා. ලෝකයේ දිහා බලන්නේ එක ආකාරයකට. එක ආකාරයකට. නමුත් අපි කිතුණුවන් හැටියට අපි කොයි ආකාරයෙන්ද ලෝකයේ දිහා බැලිය යුත්තේ කියන කාරණේ අපි මේ ලෝකයේ කියන කාරණේදී අපි මේක බෙදා ගන්නට ඕන නැත්නම් මේක කොටස් කරන්න ඕන. ලෝකයේ බොහෝ දේවල් තිබෙනවා අපිට ක්‍රිස්තුස් වහන්සේගේ ඇස් දෙකෙන් දකින්නට. දෙවියන් වහන්සේගේ පැවැත්ම වෙන්න පුළුවන්, නැවිල්ල වෙන්න පුළුවන්. ඊළඟට ගැලවීමේ සලස්ම වෙන්න පුළුවන්. අපි මේ දේවල් සාකච්ඡා කරමු අද දවසේදී. කොයි ආකාරයෙන්ද අපි මේ දේවල් දිහා බැලිය යුත්තේ කියන කාරණේ. දැන් මේක ඊටම වැදගත්. ඒ නිසා අපි දන්නවා අද උගතුන් බුද්ධිමතුන් කියනවා අයවලු විශේෂයෙන් දර්ශනවාදීන් විද්‍යාඥයන් කොයි ආකාරයෙන්ද ඒ ලෝකේ දිහා බලන්නේ ලෝකේ පටන් ගන්නව වෙන්න පුළුවන්. ලෝකේ ආරම්භය, ලෝකේ පැවැත්ම, මිනිස්යාගේ පැවැත්ම, ජීවියාගේ පැවැත්ම විවිධාකාර අදහස් උදහස් තිබෙනවා. කෙනෙක් යමෙක් පරිණාමවාදය කියන වාදයකින් ලත් තිබෙනවා ලෝකේ පටන් ගන්නව පිළිබඳව. එතකොට ඔබ දන්නවා ඔබ මේ ලෝකේ ජීවත් වෙනා අය අපි ලෝකේ ජීවත් වෙනා අය හැටියට සමහර ආගම් එක එක අදහස් ඉදිරිපත් කරනවා ලෝකේ පැවැත්ම පිළිබඳව. එතකොට මේ අදහස් වලට සවන් දෙන්නා අදහස් වලට අපි අදහස් විමසන්නා වූ අය හැටියට අපි කොහොමද මේකේ සත්‍ය අසත්‍යතාවය වෙන් කරලා හඳුනගන්නේ? දැන් ඔබට මේ තිරේ දිස්සනවා විශේෂයෙන් අදේවවාදී මනුෂ්‍යයන් දෙවි කෙනෙක් විශ්වාස නොකරන්නා වූ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ විසින් ලෝකයේ සහ මනුෂ්‍යව මව්වාව් කියන කාරණය නැත්නම් ඒ උන්වහන්සේ විසින් මවුන්කාරයන් විසින් මේ ලෝකයේ සෑදුවා කියන කාරණේ අමතක කරන්නා අයවලුන් පැහැදිලිව අපි හඳුන්වන අදේවවාදීන් හැටියට එතකොට දෙවි කෙනෙක් නැතයි විශ්වාස කරන්නා අය දේව වචනේ පැහැදිලිව කියනවා උන්වහන්සේ එයාට කතා කරන්නේ අඥානයන් කියලා. මොකද ඒකට හේතුව උන්වහන්සේ විසින් මේ ලෝකේ නිර්මාණය කරව බවට උන්වහන්සේ ධර්මයේ තුල සබහා දහම තුල බොහෝ දේවල් උන්වහන්සේ අපට දී තිබෙනවා. මිනිස්යාගේ ක්‍රියාකාරීත්වය දෙස බැලුවොත් මිනිස්යාට පුළුවන් නම් විශ්ව කර්ම නිර්මාණ කරන්නට අපි මිනිස්යෝ අර්ථගත මිනිස්යෝ පිළිගන්ට සූදානම් නැත් අපි දන්නවා කිසිම මිනිසෙක් සූදානම් නැහැනේ පිළිගන්ට මේ මිනිස්යා විසින් නිර්මාණය කරන ලද මේ පුදුමාකාර වස්තු නැත්තම් පුදුමාකාර යන්ත්‍රෝපකරණ ඉබේ ඇතුණා කියලා කිසි මිනිසෙක් පිළිගන්ට කැමති නැහැනේ. අපි බොහොම ආඩම්බරයෙන් කතා කරනවා විදුලි බල්බය සොයාගත්තා. මෙයා ඉගුවන් යානය නිර්මාණය කළේ මෙයා මේ පුද්ගලයා කියලා තව බොහෝ දේවල් වලට ඒ ආරම්භක පුද්ගලයා පිළිබඳව අදටත් ඉතිහාසඥයන් අධ්‍යාපනයේ
උගතුන් බුද්ධිමතුන් කතා කරන්නා වූ අයම කියනවා ඒ දේවල් නිර්මාණය කරපු අය ඉන්නවා. නමුත් ඒ දේවල් නිර්මාණය කරපු මිනිස්සුයව නිර්මාණය කරන්නට කිසි කෙනෙක් දැන් කොච්චර ඒක අර්ථ ශූන්‍යද කියලා කල්පනා කරලා බලන්න. සාමාන්‍ය මිනිසෙකුටත් ඒක තේරෙනවා. එතකොට මේ දේවල් මේ විශ්වකර්ම නිර්මාණ කරපු නිර්මාණවලට නිර්මාණකරුවන් ඉන්නවා. නමුත් ඒ නිර්මාණකරුවට නිර්මාණකාරයෙක් නැහැ. දැන් මේක ඊටාම සරල අදහසක්. එතකොට මේකවත් තේරුම් ගන්න මේක තමයි සාතන්ගේ උපක්‍රමය. මේ නිසා තමයි දෙවියන් වහන්සේගේ මැවිල්ල දෙවියන් වහන්සේ මැවුම්කාරය හැටියට උන්වහන්සේ ඔබටත් මටත් සිහි කරන්නට සෑම සතියක් පාසාම 7 වෙනි දවසේදී සිහි කරන්නට දුන්නා වූ ඒ සිහිවටනේ සාතන් දැනන් හිටියා. ඒ සිහිවටනෙන් මනුෂ්‍යව ඈත් කළාද? ඈත් කරන්න පුළුවන්ද සාතන්ට? එහෙම ඈත් කරොත් මනුෂ්‍යයාට මැවුම්කාරයන්ව අමතක වෙනවායි කියන කාරණේ සාතන් හොදාකාරව දැනන් හිටියා. ඒ නිසායි ඒ දේ තමයි උන් කළේ. ඒ සාර්ථක වුණා. ඒ නිසා තමයි අද මිනිස්සු දෙවි කෙනෙක් විශ්වාස නොකරන්නේ. ඒ නිසා අද දවසේදී අපි ටිකක් කල්පනා කරලා බලමු මේ කාරණේ දිහා අපි කොයි ආකාරයෙන්ද බැලිය යුත්තේ කියන කාරණේ. ඒ නිසා ඔබගේ අවධානය මේ කාරණයට මා යොමු කරන්නට කැමතියි. විශේෂයෙන් දැන් ඔබ දන්නවා අපි මේ පහුගිය පාඩම් වල ඉගෙන ගත්තා උන්වහන්සේ බලාපොරොත්තු වුණා විශේෂයෙන් ආදම්සා ඒ වගේ පටන්ම විශේෂයෙන් දෙමාපියන්ට ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදය පැහැදිලිව කියනවා. මොකද්ද කියන්නේ? ද්විතීය 28 වෙන්න ඕන මං හිතන්නේ. කියනවා පැහැදිලිවම දෙමාපියන්ට අවවාද කරනවා නුඹ ඉගෙනගත්තු දේ නුඹේ කාටද නුඹේ දරුවන්ට උගන්වන්නටයි කියලා. අපට මතක ඇති මං හිතන්නේ ද්විතීය කතාව 28 නෑ ද්විතීය කතාව 6 වෙනි පරිච්ඡේදය. ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදය පැහැදිලිව කියනවා. ඔව් එතන කියනවා තමන්ගේ දරුවන්ට උගන්වන්නටයි කියලා ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට ඔබ කියුවොත් ඔබට පැහැදිලි වෙනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ උන්වහන්සේගේ දරුවෝ විශේෂයෙන් දෙමාපියන් හැටියට දෙවියන් වහන්සේ පිළිබඳව මෞංකාරයන් පිළිබඳව තමන්ගේ දරුවන්ට කියන්නේ මේ ආකාරයෙන් තමයි පරම්පරාවෙන් පරම්පරාවට මේ අධ්‍යාපනය ක්‍රිස්තියානි අධ්‍යාපනය ලෝකේ පටන් ගන්නේ සිටම පැවතගෙන ආවේ. මේක තමයි උන්වහන්සේගේ අරමුණ උනේ. නමුත් අපි දන්නවා මේක මනුෂ්‍යයා තුලින් ඈත් කරපු නිසා සාතන් ඈත් කරපු නිසා දෙමෝපිය හැටියට දෙමෝපියන්ගේ වගකීම් ඉෂ්ට නොකරපු නිසා තමයි අද සිද්ධ වෙලා තිබෙන්නේ මේ අවාසනාවන්ත තත්ත්වය. දෙවි කෙනෙක් නැතයි කියන තත්ත්වයට දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයට මාපු මනුෂ්‍යයා දෙවි කෙනෙක් විශ්වාස නොකරන තරමට මනුෂ්‍යයා පෙළඹලා තියෙන කනගාටුයි. නමුත් උන්වහන්සේ ඔබටත් මටත් ඒ වගකීම දී තිබෙන නිසා මේ විශේෂයෙන් අද දවසේදී විශේෂයෙන් මේ ලෝකීය අධ්‍යාපනය තුළ අපේ දරුවන්ට දෙන්නා වූ අධ්‍යාපනය පැහැදිලිව අපි දන්න දෙයක් තමයි දෙවියන් වහන්සේ විසින් දෙවි කෙනෙක් විසින් ලෝකය මව්වාය කියන කාරණය සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන දරුවන්ව පොළඹවනවා. ඒ නිසා දෙමාපියන් හැටියට ක්‍රිස්තියානි දෙමාපියන් හැටියට ඔබගෙත් මගෙත් යුතුයකම පාසලේ ගුරුවරු ක්‍රිස්තියානි අධ්‍යාපනය දෙන්නේ නැහැ. දෙමාපියන් අම්මගේ තාත්තගේ යුතුයකම තමයි ක්‍රිස්තියානි අධ්‍යාපනය තමන්ගේ දරුවන්ට ලබා දීම. ඒ ලබන්නා වූ අධ්‍යාපනය තුළින් තමයි ඒ අයට හරි වැරද්ද පැහැදිලිව තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ අය මේ ලෝකයේ අධ්‍යාපනය ලැබුවා. ඒ කාරණේ අමතක කරන්නට එපා. ඊළඟට අපි බලමු උන්වහන්සේ කොයි ආකාරයෙන්ද මේ ලෝකයේ දිහා බැලුවේ කියලා අපි කියුවා ගීතාවලිය පොතේ 53 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා පළවෙනි පදේ අඥානය දෙවි කෙනෙක් නැතයි තමාගේ සිත තුළ කියන්නේ ඔහු දුෂ්‍යව පිළිකුල් වූ අයිතිකම් කළයෝ දෙවි කෙනෙක් නැති තැන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකරන තැන මොකද වෙන්නේ? දෙවචන කියනවා දර්ශනයක් නැති කල මිනිස්සු හිතුවක්කාර වෙනවායි කියලා. එතකොට අපිට බයිබලයේ ඕන තරම් සාක්ෂියන් හම් වෙනවා. දෙවි කෙනෙක් විශ්වාස නොකරන තැන මොකද ඇති වෙන්නේ? තනිකර පාපය බහුල වෙලා අතල්මිෂ්ඨකම බහුල වෙලා එතන තනිකර විනාශයට මාර්ගය පෑදෙන බවට දේවචනේ පැහැදිලිව කතා කරනවා. ඒ නිසා අපි මේ කාරණේ තේරුම් ගන්න. අද මේ ලෝකෙට වෙලා තියෙන දේ තමයි මම බයිබල් පාඩ අපි කීපයක් කියමු. පළවෙනි බයිබල් පාඩේ තමයි
ගීතාවලිය 53 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ, යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි. යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කුමක්ද කියන්නේ? ඉතින් ලස්සන කියනවා මාංශයෙන් උපදින දේ මාංශය, ආත්මයෙන් උපදින දේ ආත්මය. මාංශයෙන් උපදින දේ මාංශය. මිනිස්සු පුළුවන් තරම් මේ ලෝකයේ තිබෙන දේවල් දකින්න උත්සාහ කරන්නේ කොහොමද? මානසිකව. නමුත් ඔව් මානසිකව දැකලා කට්ටියට සිද්ධ වෙච්ච දේ අපි දන්නවනේ. අපිට මතක ඇති ජලගල්මැදී. ආත්මික දේ දකින්නට මනුෂ්‍යයන්ට ආරාධනා කරා නොව අවුරුදු 120ක් තිස්සේ දේශනා කළා. නමුත් ඔවුන් මානසිකව ලෝකේ දිහා දැක්වපු නිසා ඔවුන් ජලගල්මක් පිළිබඳව විශ්වාස කරේ නැහැ. අන්තිමට මොකද සිද්ධ වුනේ? ආත්මික ඇසින් දැක්කා වූ දුටුවා වූ නොවත් දැකලා තිබුණේ නැහැ වැස්සක්. මොකද ඒ කාලේ මේ පොළොව තෙමුනේ පින්නේ. වැස්සක් පිළිබඳව මිනිස්සු කිසි කෙනෙකුට අත්දැකීමක් තිබුණේ නැහැ. නමුත් නොව දේශනා කළ අවුරුදු 120ක් තිස්සේ මේ ලෝකේ ජලගල්මක විනාශයෙන් යනවා කියලා. මානසික දේ මානසිකයන් මොකද කරේ? ඒකයි මම කිව්වේ. ඔබටත් මටත් ආත්මික දේ ආත්මික ඇසින් දකින්නට මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් දිහා ආත්මික ඇසින් දකින්නට නම් ඔබ මවත් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ශුද්ධ ලීවිල්ලේ ඒ ක්‍රිස්තියානි අධ්‍යාපනයේ ශුද්ධ ලීවිල්ලේ අධ්‍යාපනය බලපන්ට. කමං කිය ඔබ කොපමණ දුර ශුද්ධ ලීවිල්ලේ අධ්‍යයනය කරනවද? එපමණ දුරට මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් දිහා ශුද්ධ ලීවිල්ලේ ඇසින් දකින්නට අපිට පුළුවන් වෙනවා. මේ ලෝකයේ සිද්ධ වෙන අනාවැකි වල සම්පූර්ණ වීම. ඒ සම්පූර්ණ වීම සිද්ධ වෙනකොට ලෝකයේ මිනිස්යන් කියන්නේ මොකද්ද? මේක තවත් එක්තරා දෙයක් පමණයි. දැන් මේ ලෝකෙට ඇවිල්ලා තිබෙනවා මේ මහත් වූ වසංගත තත්ත්වය. ලෝකයාගේ ඇස් දෙකෙන් ලෝකයා දකින්න එක විදිහකට මේ වසංගතය. නමුත් අපි පැහැදිලිව දන්නවා මේක උන්වහන්සේගේ පැමිණීමට ආසන්නව ජීවත් වෙනා වූ අයවලුන් හැටියට අපිට උන්වහන්සේ අපිට දී තිබෙනා ලකුණ. සාගත වසංගත පොළොව කම්පා මේ සියල්ල උන්වහන්සේගේ පැමිණීමට පෙර සිදු වෙනවායි කියන කාරණය. මේ දේවල් එනතන් ගාවිනා උන්වහන්සේගේ පැමිණීමට පෙර ලකුණු දැනටම සිදු වෙමින් පවතිනවායි කියන කාරණයට ඒ අපි ආත්මිකයන් හැටියට ඒ දේ දිහා බලන ආකාරය. එතකොට මේවා දකිනකොට දේවජන කියනවා මේ දේවල් මෙසේ සිදු වෙන බැවින් මොකද්ද කියන්නේ පේත්‍රස් තුමා? උනන්දුවෙන් යුක්තව උන්වහන්සේගේ පැමිණීම බලා සිටින උරුන් වෙන්ටි කියලා. පේත්‍රස් තුමා පේත්‍රස් පොතේ කතා කරනවා ආරාධනා කරනවා. ඒ ක්‍රිස්තියානියට උන්වහන්සේ අපට දෙන පණිවිඩය. හැබැයි ලෝකයේ මිනිස්සු ඒ දේ කරන්නේ නැහැ. සමහර වෙලාවට ක්‍රිතුණුවන් පවා අර ක්‍රිස්තියානි අධ්‍යාපනයේ දිනපතා නොලබන නිසා ශුද්ධ ලීවිල්ල තුලින් මේ විදියට බලන්ට පුරුදු වෙන්නේ නැහැ. පුරුදු වෙලා නැහැ. මේක තමයි යථාර්ථය. ඒ නිසා මේක අපි තේරුම් ගන්නට ඕනයි. යසායක පුත්‍ර පෙරළුම අපි. යසාය 45 වෙනි පරිච්ඡේදය මම කියවන්න කැමති 21 වෙනි පදේ. මෙතන කියනවා මෙන්න මේ ආකාරයෙන්. බලන්න මේක පුරාණයේ සිට ප්‍රකාශ කළොත් పూర్වයේ පටන් දැන්වේ කවුද? ස්වාමීන් වහන්සේ වන මම නොවේද? මා අර වෙන දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ වූ දෙවි කෙනෙක් කිය. ගැලවුම්කාරයෙක් කිය. වෙන කෙනෙක් නැත. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මමයි ගැලවුම්කාරයා. වෙන කෙනෙක් නැහැ කියලා. නමුත් මිනිස්සු සූදානම්ද මේ දේ පිළිගන්නට? මේ දේ පිළිගන්නට මිනිස්සු සූදානම්ද? මිනිස්සු මේ දේ පිළිගන්නවා වෙනුවට බෞංකාරයා උන්වහන්සේ පිළිගන්නවා වෙනුවට මිනිස්සු මොනවද අද දවසේදී කරලා තිබෙන්නේ? ඊළඟට උන්වහන්සේගේ උත්පත්තිය ගැන අපි කල්පනා කළ බැලුවොත් මිනිස්සු සූදානම්ද උන්වහන්සේ ඉපදුණු ආකාරය පිළිබඳව නැත්නම් ඒ දේ විශ්වාස කරන්නට? දැන් මේ පිළිබඳව මම අර කතිකාවන් නැත්නම් ඒ තර්ක විතර්ක අසන නිසා දැන් අනිත් අය අහන ප්‍රශ්න මේක වෙන්න පුළුවන් දෙයක්ද? මිනිස්සු පුරුෂයෙක් සහ ස්ත්‍රියෙක් සම්බන්ධ වුණොත් විතරයි කලලයක් නැත්නම් ස්ත්‍රියගේ කුසතුල තැම්පත් වෙන. ඒකට මේක වෙන්න පුළුවන් ප්‍රශ්නක. ඒක අර ලෝකයේ ඇසින් දකින මනුෂ්‍යයට ඒක විහිළුවක්, ඒක ප්‍රශ්නයක්. නමුත් අපි ආත්මික ඇසින් දකින තරත්තන් හැටියට අපි දකිනවා මේක සිදුවේ විය යුතු දෙයක්. මොකද මිනිස්සුන්ට බෑ මිනිස්සුකව ගලව ගන්න. ඒක හැකියාවක් තිබෙන්නේ මිනිස්සුව තනා නිර්මාණය කළා. තරණ වහන්සේට පමණයි. අපි දන්නවා ඒක මිනිස්සෙක් යම් දෙයක් නිර්මාණය කරපුවම ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නිර්මාණකරුවට පමණයි.
ඒකට යම් දෙයක් සිදු වුණොත් ඒක නැවත අලුත් වැඩියා කළ හැක්කේ පුද්ගලයාට පමණයි. ඒක තමයි ස්වභාවය. නැත්නම් ඒක තමයි යථාර්ථය. එතකොට ඒ ආකාරයෙන් මනුෂ්‍යව නිර්මාණය කරපු තරන් වහන්සේ මනුෂ්‍යයාට සිදු වුණා මේ මහත් වූ ඒ සදාකාල මරණයෙන් ගලව ගන්නට හැකියාවක් තිබුණේ ඒ තරන් වහන්සේට පමණයි. මේක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා වහන්සේ මිනිසෙක් මනුෂ්‍යත්වයේ ගත යුතුවම තිබුණා. මේ කාරණේ අපි ආත්මික ඇහෙන් දකින්නට ඉගෙන ගන්නට ඕනේ. මේක තමයි උන්වහන්සේ උගෙනුත් මගුලුත් බලාපොරොත්තු වෙන්නේ. දැන් එක ජර්මන් ජාතිකයෙක් ප්‍රශ්නයක් අහලා දුන්නේ ඒක ලස්සනට සබත් පොතේ සඳහන් වෙනවා. ඔව් අහනවා ඇයි මේ ලෝකයේ දේවල් තිබෙන්නේ? ඊට වඩා හොඳ නැද්ද කියලා අහනවා කිසිම දෙයක් නොතිබුණා නම්. සුද්ධ ලේලි අපිට ඒකට උත්තරය හම්බනවා. උන්වහන්සේගේ කැමැත්ත උනේ කිසි දෙයක් නැතුව තිබීම නොවේ. උන්වහන්සේගේ කැමැත්ත උනේ මනුෂ්‍යව නිර්මාණය කිරීම. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කොහොමද කියන්නේ? පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ ආසත් පොළොවත් නැවුසේක. ඇයි? මනුෂ්‍යව නිර්මාණය කිරීම සඳහා පොළොව සූදානම් කරා. ඒ ගැනත් මනුෂ්‍ය කොච්චර තර්ක කරනවද? මේ දවස් 7 කියන්නේ දේවචනේ පැහැදිලිව කියනවා සවස විය උදේ විය ඒක දවසක් කියලා. නමුත් මිනිස්සු කියනවා නෑ. කාලාන්තරයක් ගියා දෙවියන් වහන්සේලාත් මේ ලෝකෙ මේ ක්‍රිස්තියානියයි පවා කියනවා. කාලාන්තරයක් ගියා මේ ලෝකේ මවන්නට. නමුත් දේවචනේ පැහැදිලි කියනවා සවස විය උදේ විය ඒක දවසක් කියලා. මිනිස්සු සූදානම් නැහැ. මේ සත්‍යතාවය පිළිබඳ. ක්‍රිස්තියානුන් පවා සූදානම් නැහැ. මේ සත්‍යතාවය පිළිබඳ මොනතරම් කනගාටුදායක කාරණයක්ද? ඒකට හේතුව අනවබෝධය සහ ක්‍රිස්තියානි අධ්‍යාපනය නොමැතිකම. වෙන හේතුවක් නෙමෙයි. ඊළඟට අපිට යොහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා කියන පටන් ගැනීමේදී වාක්‍යano සිටසෙක් ක්‍රිස්තියානියයි පවා කොච්චර ක්‍රිස්තුස් වහන්සේව හැල්ලුවට ලක් කරනවද කියලා හිතන්න. අයියේ අනවබෝධය සහ දේව වචනය තුළ ගොඩ නොගැනීම නිසා ගොඩ නැගී නොතිබීම නිසා ක්‍රිස්තුස් වහන්සේව කොච්චර හැල්ලුවට ලක් කරනවද? ක්‍රිස්තුස් වහන්සේව ඒ දේවත්වයට සමානව නැත්නම් දෙවචනේ පැහැදිලි කරන පිළිප පොතේ දෙවියන් වහන්සේට සමානව සිටීම. දැන් මෙතන කියනවා මම මායර වෙන දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ වූ දෙවි කෙනෙක් ගැලවුම්කාරයෙක් වෙන කෙනෙක් නැත. ඊසාගේ පොතේ කියනවා සදාකාල පියානෝය සමාදානයේ කුමාරයන් කියලා යේසුස් වහන්සේ ආඳුන්වන්නේ. ඒ නිසා මේක තමයි හේතුව. ක්‍රිස්තියානි අධ්‍යාපනයේ හරියට අවබෝධයක් නැතිකම. ක්‍රිස්තුස් වහන්සේට අඩුවක් සිරුවක් දෙනවා. මේක හරි කනගාටුදායක කාරණයක්. උන්වහන්සේ දෙවියන් වහන්සේ හා සමග සිටියා, දෙවියන් වහන්සේව සිටියා. මෙච්චර පැහැදිලිව යොහන් පොතේ කියනවා. උන්වහන්සේ කර්ණ කොටගෙන සියල්ල සාධන ලද්දේ සාධන ලද නොල කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේ කියලා කියනවා දේව වචන. ඊට පස්සේ කියනවා තවද වාක්‍යano මාංශවත් වී අපත්‍රේ වාසය කළසේ. බහුංකාරයන් වහන්සේ අපි සමග වාසය කළා. අපි මේක හරියට ඉගෙන ගත්තොත් උන්වහන්සේ මේ බහුංකාරයන් වහන්සේව සිහිපත් කරන්නට උන්වහන්සේ ඔබටත් මටත් දුන්නා වූ නික්මයාව පුතේ අපිට 20 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා. උන්වහන්සේ කියනවා සබත් දවස සුද්ධකට පවත්වන්නට සිහි කරගන්නවා. ඊට පස්සේ කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ සබත ගැන කතා කරපු මේ සුද්ධ වූ 7 වෙනි දවසේ සබත ගැන කතා කරපු සෑම අවස්ථාවකම උන්වහන්සේ කියන්නේ මතක් කර දෙනවා මම මෞංකාරයා. මක් නිසාද දෙවියන් වහන්සේ ආසත් පොළොවත් මුහුදත් ඒ ඇත්තව සියල්ලොත් සදවසින් සාදා 7 වෙනි දවසේ නිවාඩු ගත්සේ කියලා. ඒ දේ උන්වහන්සේ සිහි කරගන්නවා කියලා කිව්වේ ඇයි? ඇයි සිහි කරගන්නට කියලා කිව්වේ? මේක සිහි කරගත්තා නම් ලෝකයේ පටන් ගන්නේ සිට අද දක්වා අදේවවාදය අපිට මේ ලෝකේ හොයාගන්න හම්බෙන්නේ නැහැ. අද මිනිස්යන් ලෝකේ දිහා බලන්නේ උන්වහන්සේගේ ඇස් දෙකෙන් මිසක් ලෝකයේ ඇස් දෙකෙන් නෙවෙයි. අද මොකද වෙලා තිබෙන්නේ? දැන් අපි කල්පනා කරලා බැලුවොත් දැන් මේක මැවීමට විතරක් නෙමෙයි. ගැලවීමේ සැලැස්මට ඔබ ටිකක් කල්පනා කරලා බලන්න මේ බයිබලයේ තිබෙනා වූ ඉගැන්වීම් ගැලවීම විශේෂයෙන් මැවීම ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙවෙයි නෝවාගේ ජලගල්ම දේවචනේ පාවුල්තුමා පේතෘස්තුමා පැහැදිලිව කියනවා එකලට තිබුණු අහසද ඒ පොළොවද ජලගල්මෙන් විනාශ වුණු බව මිනිස්සු කැමැත්තෙන්ම මතක නැති කරති කියලා. මේක ඇයි ඒකට හේතුව? මිනිස්සු සබත සම්පූර්ණයෙන්ම අයින් කරලා සත්‍යනි දවසේ নমස්කාරය සම්පූර්ණයෙන් මිනිසයාගේ නැත් කරලා
මිනිස්සුන්ට ඒ කියන්නේ ඒ දේ දවස දුන්නේ මොනවද සඳහන්? මෞංකාරයන්ව සිහිපත් කරන්න මිනිස්යාගේ මනසේ මෞංකාරයන් ඉන්නවා නම් බැවීම පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තියානි අධ්‍යාපනය තිබුණා නම් මිනිසයා සම්පූර්ණයෙන්ම පුරුදු වෙනවා ආත්මික ඇස් දෙකෙන් ලෝකෙ දිහා බලන්න. ලෝකයේ සිද්ධ වෙන දේවල් දකින්න. නමුත් පිළිගත්තේ නැහැ. ඊට පස්සේ අපි දන්නවා සුද්ධ සත්කර්මයට පවාද සිද්ධ වෙලා තිබෙන දේ. මණ්ඩප මෙහෙයට සිද්ධ වෙලා තිබෙන දේ. අද එදා මණ්ඩප මෙහෙය තිබුණා. අද උන්වහන්සේ අපි උත්තම පූජකයා හැටියට කරන්නා වූ සේවය. අද මොකද වෙලා තිබෙන්නේ? මිනිස්යාගෙන් ඈත් කරලා. ඒ වෙනුවට කාවද? විවිධ මැදිහත්කාරයන් පත් කරලා සුද්ධවන්තයන් යයි කියමින් විවිධ මැදිහත්කාරයන්ව මනුෂ්‍ය දෙවියන් වහන්සේත් අතර පත් කරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා පියනන් වහන්සේ වෙත ළඟා වෙනවා වෙනුවට මැදහත්කාරයන් පත් කරලා ඒ අය තුලින් ක්‍රිස්තුස් වහන්සේ වෙත ළඟා සමාවෙන්න පියනන් වහන්සේ වෙත ළඟා වෙන්න මිනිස්යන්ව පොළඹවලා තිබෙනවා. මොන තරම් කනගාටුදායක තත්ත්වයක්ද කියලා බලන්න. යේසුස් වහන්සේම කියනවා මා කරන කොටගෙන මේස කිසි කෙනෙකුට පියනන් වහන්සේ විතර ළඟා වෙන්න බෑ කියලා. එහෙම කියනකොටත් උන්වහන්සේගේ වචනය සුළු කරලා අද උන්වහන්සේට අපහාස කරන තත්ත්වයටපත් වෙලා තිබෙනවා. කනගාටුයි. හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසායි මොකක්ද අවශ්‍ය වෙන්නේ? ක්‍රිස්තියානි අධ්‍යාපනය අපිට අවශ්‍ය වෙන්නේ. අද ලෝකයේ ඒ නිසා අවසාන කාලයේ සිද්ධ වෙන්න යන්නේ මේ දේමයි. මේ අවසාන කාලයේ සිදුවෙනා වූ සිදුවීම් දෙස ඔබත් මමත් ආත්මික ඇස් දෙකෙන් බලන්ට ශුද්ධ ලේවිල්ලේ තුලින් බලන්ට පුරුදු නුනොත් මොකද වෙන්නේ? එදා ජලගල්මේදී විනාශ වුණු මිනිසයන්ට සිද්ධ වෙච්ච දෙයමයි ඔබටත් මටත් සිද්ධ වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ දේවල් ලියා තිබෙන ඔබටත් මටත් ආදර්ශයක් වන පිණිස ආත්මික ඇස් දෙකෙන් ලෝකෙ දිහා බලන්නට උගන්වන පිණිස තමයි ඒ සීල් සිද්ධීන් ලියලා තිබෙන්නේ. ඒ නිසා ඔබත් මමත් ඇස්සර බලන්ට අවශ්‍යයි. මම කියවන්න කැමතියි බයිබල් පාඨ කීපයක් එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ වෙන මේ ආකාරයෙන් කියනවා 6:12 කියනවා මග්නසාද අපේ පොරබැදී වනායි මාංශයට රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ ලෝකේ ලෝක මිලාදීනටත් ස්වර්ගීය සේනාවල සිට දුෂ්ටකමේ ආත්මයන්ටත් විරුද්ධ වේ. ආත්ම සේනාවන්ටත් විරුද්ධ වේ. ලේසි නෑ. අපේ මේ ප්‍රබැදීම තුවක්කු අරගෙන අර අපි කියනවා මේ බරාවි අරගෙන යුද්ධ කරන යුද්ධයක් නෙමෙයි අපි තියෙන්නේ. ආත්මික යුද්ධයක්. යහපත හා නපුර අතර තිබෙන යුද්ධයක්. යහපත මොකක්ද කියලා ශුද්ධ ලිවිලි පැහැදිලිව ලියා තිබෙනවා. විශේෂයෙන් ඔබ කල්පනා කරලා බලන්න දේව නීතිය. දේව නීතිය දිහා මිනිස්සු බලන විදිය අද දවසේදී. කිතුණුවන් පවා දේව නීතිය දිහා බලන විදිය. ටික කල්පනා කරලා බලන්න. ඇයි එහෙම බලන්නේ? අනවබෝධය නිසා. එයාට දේව නීතිය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා. උන්වහන්සේ දේව නීතිය දී තිබෙන්නේ ඔබටත් මටත් උන්වහන්සේ ලෝකේ දිහා යහපත මොකක්ද කියලා දේව නීතිය සඳහන් වෙන්නේ. සුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ දේව නීතිය හැටියට නැත්නම් යහපත මොකක්ද කියලා උන්වහන්සේගේ සුද්ධ දිව්‍ය ව්‍යවස්ථාවේ ලියා තිබෙන්නේ. ඇයි මේ අද ලෝකයට මේ බලන්න දේව නීතිය දැන් මම මේ ජීවත් වෙන රටේ සම්පූර්ණ අපි දන්නවා විවාහය දේවචනේ පැහැදිලිව කියනවා දේව නීතිය පැහැදිලිව ලියා තිබෙනවා කාම මිච්ඡාචාරය මොකක්ද කියලා කාරණේ. එදා ඇයි උන්වහන්සේ සොදොම් සහ ගොමෝරාව විනාශය කරේ කියන කාරණේ. පිරිමි සමග ගැහණු සමග මේ කාරණේ අපි දන්නවා සමලිංගික සේවනය. ඒක අද නීත්‍යානුකූල නීතියක් මනුෂ්‍ය නීතියක් බවට පත් වෙලා. දැන් අපිට තේරෙනවා ඇති අයියන් වහන්සේ මිෂුද්ධ නීතිය ඔබටත් මට දී තිබෙන්නේ කියලා. එතකොට අද මනුෂ්‍යයන් ඉදිරියේ දිව්‍යන් වහන්සේගේ නීතිය ඒක අවිනීතියක් වෙලා මනුෂ්‍ය නීතියක් බවට පත් වෙලා. අද මේ පිළිබඳව අපිට කතා කරන්න හැකියාවක් නැහැ. මේක කතා කරොත් මොකද්ද අපිට කියන්නේ? ඒකට හොඳ වචනයක් කියනවා අපි ඒක මනුෂ්‍යයන්ගේ අයිතිය මානව හිමිකම්. එතකොට මේ පිළිබඳව හරිය ලස්සනට සුද්ධ ලේවිලේ විස්තර කරනවා. මම කියවන්න කැමති ඒ බයිබල් පාඩ කීපයක් ඔබට සොයාගන්නට සුද්ධ ලේවිලේ අපිට පිළිබඳව කතා කරනවා. මම බලනවා යූත්ගේ පොතට
යූත්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදය වෙන්නට ඕනේ. මට මතක හැටියට යූත් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ මම කියවන්න කැමතියි. එතන කියන්නේ මොකක්ද කියලා අපි බලමු. යූත්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙන්නට ඕනේ. නෑ 6 වෙනි පදේ මට මේ බයිබල් පාදය හොයාගන්නට හැකියාවක් නැහැ. යූත්ගේ පොතේ තමයි ඒකේ තියෙන්නේ. කතා කරලා හොඳයි මම මට හම්බුනොත් මම ඔබට දෙන්නම්. මේ බයිබල් හරි ලස්සනට එතන කියනවා දෙවියන් වහන්සේගේ මිනිස්සු දේව නීතිය ඒක සුළු කරපු නිසා මිනිසයන්ට සිද්ධ වෙලා තිබෙනා වූ කාරණේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට මම කියවන්නම් 7 වෙනි පදේ එසේ සොදොම සහ ගොමෝරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමුව වෛශ්‍යාකමට බාර වී අන්‍ය මාංශය පස්සේ ගොස් සදාකාල ගින්නේ දඬුවම් විදිමින් අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති. මතක තියාගන්න. මේ දේවල් උන්වහන්සේ අපටත් මට ලියා තිබෙන්නේ මොනවා පිණිසද? ආදර්ශය පිණිස. දේව නීතිය උන්වහන්සේ මනුෂ්‍යයාට දුන්නේ කුමක් සඳහාද? යහපත් ලෙස ජීවත් වන පිණිස. නමුත් මනුෂ්‍යයා අද මොකද කරගෙන තිබෙන්නේ? මාර්ග පුතේ 13 වෙනි පරිච්ඡේදයේ ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි. මාර්ග 13 7 වෙනි පදේ. කොහොමද කියන්නේ එතන? 13 7 වෙනි පදේ කියනවා යුද්ධ සහ එතන කියන යුද්ධ සහ යුද්ධ කතා ගැන අනුබල ආසන කළ නොකළබෙන්න බල. දැන් මේ දේවල් උන්වහන්සේ බොහෝ ලෝකේ අවවාද අනුශාසන උන්වහන්සේ ඔබටත් මටත් නැත්නම් ලෝකයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව අනුතර අඟවලා තියෙනවා. නමුත් මිනිස්සු ඒක Tamanට නොවේ ගන්නට මිනිස්සු ජීවත් වෙනවා. මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා දායක සහෝදර සහෝදරිය උන්වහන්සේ මේ ශුද්ධ වූ ලියවිල්ල විශේෂයෙන් දිව්‍ය ව්‍යවස්ථාව උන්වහන්සේ අපට දී තිබෙන්නේ අපිට හොඳට ඒ පිළිබඳව අධ්‍යයනය කරලා ක්‍රිස්තියානි අධ්‍යාපනය ලබාගෙන ඒ ආත්මික ඇස් දෙකෙන් උන්වහන්සේ දෙස බලන්නට ලෝකයේ දෙස බලන්නට විශේෂයෙන් ලෝකයේ සිද්ධ වෙනා වූ දේවල් දෙස බලන්නටයි උන්වහන්සේ මේ ශුද්ධ වූ දසාඥා පනත උන්වහන්සේගේ ශුද්ධ වූ සබත් දවස දී තිබෙන්නේ. ඒ නිසා අපි මේ දේවල් තේරුම් අරගෙන උන්වහන්සේ අපට දී තිබෙනා වූ ඒ ශුද්ධ වූ දේව නීතියට කීකරු වෙලා දසාඥා පනතට තුළ ජීවත් වෙමින් ඒකට කීකරුකමේ ආත්මීය යුක්තව ජීවත් වෙලා ලෝකයේ සිද්ධ වෙන දේවල් දිහා ශුද්ධ ලියවිල්ල තුළින් දකින විශේෂයෙන් අගත වාක්‍ය අපි ඉගෙන ගනිමින් සිටිනවා. ඉගෙන ගද්දී අපිට පේනවා උන්වහන්සේ ඔබටත් මටත් තියෙන ආදරය නිසා කොච්චර දේවල් ඔබටත් මටත් එල්දරව් කර දී තිබෙනවද කියලා. ඒ නිසා මේ කාරණා අපි හොඳ ආකාරව තේරුම් අරගෙන ලෝකයේ දිහා මතක තියාගන්න මිදීමේ සලස්ම උන්වහන්සේ අපට දී තිබෙනවා. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන. දේව නීතිය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන ඒ තුලින් ලෝකයේ සිද්ධ වෙන දේවල් දකිමින් සිහියෙන් යුක්තව අවදිව සිට උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න. එනිසා එසේ කරන්නට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා ඔබ සැමට ජේසුස් පිටයි.